ගොඩක් අය ඇවිල්ලා ඉන්න හින්දා දැන් පටන් ගමු එහෙනම්. ඕගොල්ලන්ගේ කලින් ගෲප්පේදී ඒ සීනියර් පළවෙනි PDF 3 කරලා තිබුණා. එතකොට මම අද කරන්න ඉන්නේ 4 5 6 කියන PDF 3. ඒ කියන්නේ mean, median, mode, quartiles ඒ ටිකයි. ඊට පස්සේ standard deviation ටිකයි අන්තිමට combination permutation ඒ ටිකයි. හරිනේ. මේ මම ෆාස්ට් යනවා වැඩි වගේ නම් හරි මේ ඔයගලන්ට අපහැදිලි තැනක් මොකක් හරි ආයි කියන්න ඕන තැනක් තියෙනවා නම් මේ සමහරක් ආන්සර්ස් ලියා ගන්න වෙලාව එහෙම ඕනේ නම් මේ පොඩ්ඩක් මැසේජ් එකක් දාලා කියන්න හොඳේ. හරි. අපි පටන් ගමු. තව ගොඩක් අය නැහැනේ. මුලින්ම measuring center කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මොකක් හරි data distribution එකක හරි ordered observation list එකක හරි සාමාන්‍යයෙන් එහෙම නැත්නම් මැදාගයක් ගැන අවබෝධයක් ගන්න තමයි අපි මේ center එක measure කරන්නේ. It helps to give an idea of what the most common, most normal or most representative answer might be. ඒ කියන්නේ බහුලවම භාවිත යෙදිලා තියෙන. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මේ වගේ අගයක් තමයි වෙන්නේ. එහෙම නැත්නම් අනිත් අගයන් රිප්‍රසන්ට් වෙන්නේත් මේ අගේ. අන්න ඒ වගේ අවබෝධයක් දෙන්න තමයි අපි මේ සෙන්ට් එක මෙෂර් කරන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් අපි සෙරප්පු දෙකක් කවුරු හරි ඔයාගෙන් අහුවොත් එහෙම මේ සෙරප්පු දෙකක ප්‍රයිස් එක කොහොමද කියලා අපි දන්නවා 50 මේ 400 500ටක් තියෙනවා. එතකොට වේව්ස් වගේ නම් 1000 1100ට තියෙනවා. ඒ වගේ එක කියන්නේ සාමාන්‍ය රේන්ජ් එකක් තියෙනවා සෙරප්පු දෙකක ගණන්. එතකොට අපි මේ මිනිස්සුන්ට කියන්නේ නැහැ මේ සෙරප්පු දෙකක් 50ක් 60ක් වෙයි 1000ක් මේ 10000ක් 20000ක් වෙනවයි කියලා අපි කියන්නේ 400ක් වෙයි කියලා සාමාන්‍යයෙන්. එතකොට අපි 400ක් වෙයි කියලා කිව්වම එයාට අවබෝධයක් ලැබෙනවා සෙරප්පු දෙකක් මේ ගණන් තමයි. එතකොට එයා කඩේට මේ රුපියල් 50ක් 60ක් අතේ තියාගෙන සෙරප්පු දෙකක් ගන්න යන්නේ නැහැ. මොකද එයා දන්නවා 700ක් වෙනවා නම් එක්ක ඊට වඩා චුට්ටක් අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චුට්ටක් වැඩි වෙන්න පුළුවන් කියලා. එතකොට ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඒ ගානේ. අන්න ඒ වගේ මීන් එක කියලා කියන්නේ මොකක් හරි data distribution එකක සාමාන්‍යයක්. එහෙම නැත්නම් මැදාගේ මීන් එක නෙමෙයි measuring center කියලා කියන්නේ. සෙන්ට් එක මෙෂර් කරනවා කියන්නේ එහම සාමාන්‍ය අගයක් ලබා ගන්න තමයි අපි අපේ ඩිස්ට්‍රිබියුෂන් එක ගැන සාමාන්‍ය අවබෝධයක් ලබා ගන්න තමයි අපි මේ මෙෂර් කරන්නේ සෙන්ට් එක. එතකොට සෙන්ට් එක මෙෂර් කරන ආකාර තුනක් තියෙනවා. මීන්, මීඩියන්, මෝඩ්. සිංහලෙන් කිව්වොත් මාතය, මධ්‍යමය, මධ්‍යස්ථය කියලා කියන්නේ. අපි ඔය මේ A level වලටත් තිබුණා මම හිතනවා O level වලටත් ඉගෙන ගත්තානේ. මුලින්ම තියෙන්නේ මීන් එක. මීන් එක ගැන කතා කරමු. The most common measure of center is the arithmetic average or mean. මේ mean එකටම තමයි අපි arithmetic average එක කියලා කියන්නේ. To find the mean. නැත්නම් මේක x bar කියලාත් කියනවා. අපි සාමාන්‍යයෙන් calculation වලදී කොහොමවත් mean කියලා ලියන්නේ නැහැ. x bar කියන මේ
x bar කියන notation එකෙන් තමයි අපි denote කරන්නේ ගොඩක් වෙලාවට කියන්නේ හැමතිස්සෙම වගේ එහෙම x bar කියලාම paper එකටත් ලියන්න mean එක හොයන්නේ ඒ කියන්නේ අපි average එක හොයනවා වගේ තමයි කියන්නේ observations එහෙම නැත්නම් values ඔක්කොම එකතු කරලා observations ගණනින් බෙදනවා n වලින් බෙදෙනවා එතකොට උදාහරණයක් විදිහට මේ උදාහරණය බැලුවොත් එහෙම මෙතන තියෙන observations list එක library එකක ඒ week එකේ කොච්චර පොත් කියවුවද කියලා අපි library එකේ ඉන්න අයගෙන් නිකන් survey එකක් කරලා එයාලගේ දෙන උත්තර ටික තමයි මේ තියෙන්නේ. එතකොට අපිට දැන් මේ mean එක හොයන්නේ සාමාන්‍ය අගයක් ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පොත් කීයක් දවස මේ ඒ week එක ඇතුළත කියවලාද කියලා සාමාන්‍ය අගයක් ගන්න තමයි අපි මේ දැන් mean එක හොයන්නේ. මේ තියෙන්නේ මම හදපු එක අකුරු නම් අකුරු වගේ ගණන් ගන්න එපා. එතකොට අපි දන්නවා එතන total එක අපි ඒ ඔක්කොම අගයන් ටික values 30ක් තිබුණා. අපි 30ම ඔක්කොම එකතු කරලා 63ක්. ඒ කියන්නේ පොත් 63ක් ඒ සතිය ඇතුළත ඒ 30 දෙනා කියවලා. එතකොට 30 දෙනෙක් 63ක් කියවුවා නම් එක්කෙනෙක් කියන්නේ මෙයාලා සාමාන්‍යයෙන් එක්කෙනෙක් කියවන්නේ සාමාන්‍ය අගය තමයි අපි මේ හොයන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පේපර් එකට මේ ලියනකොට calculation එක ලියන්න කලින් මේ මෙහෙම formula එක ලියලාම ඉන්න. ඔයාලට මේ මම share කරලා තියෙන screen එක පේන්නේ නැද්ද? අතින් ලියපු උත්තර ටිකක් හරි පේනවානේ thank you. එතකොට අනිවාර්යෙන් මේ ෆෝමියුලා එක ලියලා කැල්කියුලේෂන් එක කරන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න ආන්සර් එක ලියනකොට මීන් එකේ මේ යුනිට් එක වෙන්නේ ඉන්ඩිවිජුවල් මෙෂර්මන්ට් වැලියු එකම මේ වැලියු එකේ යුනිට් එකම තමයි. බුක්ස් නම් මේ එහෙම බුක්ස් එහෙම නැත්නම් kg නම් kg ලීටර්ස් නම් ලීටර් එහෙම අනිවාර්යෙන්ම අර ඉන්ඩිවිජුවල් මෙෂර්මන්ට් වැලියු එකේ යුනිට්ස්ම තමයි මීන් එකේ යුනිට්ස් විදිහටත් දෙන්නේ ඒක ලියන්න අමතක කරන්න එපා. එතකොට අපි මෙතන අපිට මේ මීන් වැලියු එක 2.1 කියලා ආවට මේක පොත්නේ. එතකොට අපිට මේක මේ 0.1 කියන එක ගණන් ගන්න බෑ. ඒතර අනිවාර්යෙන් ආසන්න වශයෙන් වටේලා 2 books කියන උත්තරය තමයි එන්න ඕන. ඊට පස්සේ example 2 එකට යනකොට මම වේගය වැඩි නම් මට කියන්න. example 2 එකට යනකොට මේකේ මෙන්න මේ එකමයි තියෙන්නේ. හැබැයි මෙතනදී frequencies වලට බෙදලා. ඒ කියන්නේ එක පොත් එකක් කියවපු අය කී දෙනෙක් ඉන්නවද? පොත් දෙකක් කියවපු අය කී දෙනෙක් ඉන්නවද? පොත් තුනක් කියවපු අය කී දෙනෙක් ඉන්නවද? ඒ විදිහට frequencies වලින් තමයි මෙතනදී දීලා තියෙන්නේ. කියන්නේ මේකම තමයි අපිට එතකොට මේ වගේ වෙලාවලදී ලොකු data ගොඩක් තියෙනකොට මෙහෙම tabular form එකේ නැත්නම් මේ table එකකට දාලා කඩලා පාවිච්චි කරනකොට calculation වලට ලේසි. එතකොට මේ වගේ එකකදී උත්තර හොයන්නේ x f වලින් වැඩි කරලා ඒ ගුණිතයන්ගේ එකතුව අරගෙන sigma f වලින් මේ frequencies වල එකතුන්ගෙන් බෙදනවා. අර විදිහම තමයි. එතකොට 1 ගුණ කරනවා 11න් 2 ගුණ කරනවා 10න් 3 ගුණ කරනවා 5න්
4 ගුණ කරනවා 3න් 5 ගුණ කරනවා 1න් කියලා ඒ විදිහට ඔක්කොම එකතු අරගෙන ඒක මේ ඔක්කොම එකතු කරලා 30න් බෙදනවා. හරිනේ. මේ තියෙන කැල්කියුලේෂන් එක. ඒ තමයි frequency distribution එකක mean එක හොයන විදිහ. ඊට පස්සේ ආයෙ ඕගලන්ට දෙන්න පුළුවන් මෙන්න මේ වගේ. ඒ කියන්නේ group frequency distribution එක. මෙතනදී දැන් මෙතන cars 120ක් තියෙනවා. එතකොට 120ක් තියෙනකොට අපිට මේ 120ක් තියෙනවා සහ ස්පීඩ් එක මේ රේන්ජ් එක තියෙනවා 21 ඉඳලා 60 වෙනකම්. එතකොට අපිට 21, 22, 23, 24 කියලා තනි වැලියු වල ෆ්‍රීකවන්සිස් හොයන්න ගියපුවම එකක් අමාරු වෙන්නේ. ඒ නිසා තමයි අපි මේ විදිහට පහ කියන්නේ එක ළඟ තියෙන විදිහ එක ළඟ වැලියුස් එන විදිහට රේන්ජස් මේ විදිහට කඩලා ඊට පස්සේ ඒ ගෲප් එකට අදාළ ෆ්‍රීකවන්සි එක හොයලා තියෙනවා. ඒතර මෙහෙම ගණනකදී අපි කරන්නේ මෙන්න මේ වැලියුස් දෙක අතර මිඩ් පොයින්ට් එක මිඩ් වැලියු එකක් හොයනවා. මිඩ් ඉන්ටර්වල් වැලියු එක හොයනවා. ඊට පස්සේ ඒ වැලියු එක තමයි ෆ්‍රීකවන්සි එකෙන් වැඩි කරන්නේ. මෙන්න මේක මේ විදිහටම තමයි හදන්නේ. හැබැයි මේකෙදි අපි ඉස්සෙල්ලම මිඩ් ඉන්ටර්වල් වැලියු එක හොයලා ඒක තමයි වැඩි කරන්නේ. මිඩ් ඉන්ටර්වල් වැලියු එක හොයන්නේ lower class boundary එක කියන්නේ මේක, upper class boundary කියන්නේ මේක. ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදපුවම මිඩ් පොයින්ට් එක එනවා. මිඩ් ඉන්ටර්වල් වැලියු එක ලැබෙනවා. හරිනේ මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලාම එක ක්ලාස් වල මිඩ් පොයින්ට් එක මිඩ් ඉන්ටර්වල් වැලියු එක හොයා ගන්නවා. ඊට පස්සේ අර ෆෝමියුලා එකටම මිඩ් ඉන්ටර්වල් වැලියු එක x වෙනුවට අරගෙන ලියනවා සිග්මා f වලින් බෙදනවා. ඔයාලට මේ ආන්සර්ස් ලියා ගන්න මේ වෙලාවක් ඕනේද? මේ සර්ච් මේවා හදලා උත්තර ලියාගෙන නැතිනේ නේද? Because of the mean cannot resist the influence of extreme observations, it is not a resistant measure of center. මේ කියන්නේ ඔයගොල්ලෝ දන්න extreme observations එහෙම නැත්නම් outliers. ඒ කියලා කියන්නේ අපි සාමාන්‍ය රේන්ජ් එකට වඩා ගොඩාක් එහාට ගියපු නැත්නම් ගොඩාක් මෙහාට. ඒ කියන්නේ ගොඩාක් අඩුවෙන් හරි වැඩියෙන් හරි රේන්ජ් එකට ගොඩාක් අඩුවෙන් හරි වැඩියෙන් හරි තියෙන values වලට අපි කියනවා extreme observation එකක් කියලා. උදාහරණයක් විදිහට දැන් අපේ වයස සාමාන්‍ය ගෑල් ළමයෙක්ගේ බර කියලා හිතුවත් 40ත් 60ත් අතර වගේ නම් සාමාන්‍ය රේන්ජ් එක වෙන්නේ කිලෝ 90ක වගේ කෙනෙක් ඉන්නවා නම් එයා එතන අවුට්ලයර් එකක්. ඒතර 20ක 30 කෙනෙක් ඉන්නවා නම් ඒත් අවුට්ලයර් එකක්. ඒතර ඒ වගේ ඒවා තමයි අපි එක්ස්ට්‍රීම් ඔබ්සර්වේෂන්ස්. එහෙම නැත්නම් අවුට්ලයර්ස් කියලා කියන්නේ. එතකොට මෙහි අවුට්ලයර්ස් වල බලපෑමක් අපේ මීන් එක කැල්කියුලේට් කරද්දී තියෙනවා නම් අපි ඒ විදිහේ මෙෂර්ස් වලට කියනවා ඒක කියනවා not a resistant measure කියලා. ඒ කියන්නේ ඒක resistant measure එකක් නෙවෙයි. resistant measure එකකදී extreme values වල බලපෑම ඒ measure එකට එන්නේ නැහැ. දැන් මේ බලන්නකෝ උදාහරණය මේකේ 2 3 8 9 10 14 17. එතකොට අපි මේක mean එක හේවුවාම මේ හරියටම මැදාගයක් වගේ උත්තරයක් අපිට ලැබෙනවා. හැබැයි මෙන්න මේ 17 වෙනකොට 73 73 කියන එක අවුට්ලයර් එකක් කියලා වලට පැහැදිලිනේ මේ සාමාන්‍ය අගයන් වලට වඩා ගොඩාක් එහාට ගියා ගයක්නේ. එතකොට 73 කියන වැලියු එක අවුට්ලයර් එක. ඒ අවුට්ලයර් එක වැඩි වෙන්න ඒ අවුට්ලයර් එක එහාට යන්න මේ මීන් එකත් වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ අපි මේක ඩිස්ට්‍රිබියුෂන් එකේ
ඇන්දොත් අර ලෝන් ටේල් එක දිගේ මීන් එකත් එහාට පුල් වෙනවා. හරිද? එහෙම ඒවට තමයි අපි කියන්නේ මේ එහෙම එකක් අපේ රෙසිස්ටන්ට් මෙෂර් එකක් නෙවෙයි කියලා කියන්නේ. මොකද මෙන්න මේ අගේට මීන් එකට මේ අවුට්ලයර්ස් වල බලපෑමක් තියෙන නිසා. දැන් මීඩියන් එක ගත්තොත් ඒක රෙසිස්ටන්ට් මෙෂර් එකක්. මොකද ඒක මීඩියන් එකේ වැලියු එකට අවුට්ලයර්ස් තිබුණා කියලා ඒකෙන් බලපෑමක් වෙන්නේ නැහැ. හරිනේ? ඒකට තමයි මේ රෙසිස්ටන්ට් මෙෂර් කියලා කියන්නේ. මීඩියන් එක කියලා කියන්නේ රෙසිස්ටන්ට් මෙෂර් එකක්. මොකද ඒකෙන් ඇෆෙක්ට් වෙන්නේ නැහැ අවුට්ලයර්ස් තිබුණයි කියලා. ඒක මේකට බලපාන්නේ නැති නිසා. එතකොට මීඩියන් එක කියලා කියන්නේ අපි සිංහලෙන් කියනවා මධ්‍යස්ථය කියලා. මේකෙදි කරන්නේ අපි ඔබ්සර්වේෂන්ස් ටික ස්මෝලස්ට් ඉඳන් ලාර්ජස්ට් වෙනකම් කුඩාම වැලියු එකේ ඉඳලා විශාලතම වැලියු එක වෙනකම් අපි ඒක ඇරේන්ජ් කරගන්නවා. ඊට පස්සේ ඔඩ් නම් ඒ කියන්නේ ඔත්ත සංඛ්‍යාවක් නම් තියෙන වැලියුස් ගණන ඔත්ත සංඛ්‍යාවක් නම් ඔත්තේ සංඛ්‍යාවක් නම් අපිට හරියට මේක මිඩල් වැලියු එක තමයි මැදාගිය තමයි මීඩියන් එක වෙන්නේ. මේක ඉරට්ට සංඛ්‍යාවක් නම් මැද තියෙන වැලියුස් දෙකේ ඒ දෙකෙත් මැදාගේ. ඒ කියන්නේ ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදපුවාම එන උත්තරය තමයි. එතකොට අපිට ලේසියෙන්ම කැල්කියුලේට් කරන්න පුළුවන් එකක් ඒ කියන්නේ ඔබ්සර්වේෂන්ස් ගණනට එකක් එකතු කරලා ඒක දෙකෙන් බෙදපුවාම උත්ත සංඛ්‍යාවක් නම් හරියටම එන අංකය අපිට ගන්න පුළුවන්. ඉරට්ට සංඛ්‍යාවක් නම් දශම ගාණක් එක්කනේ එන්නේ. එතකොට මැදාගය ඒ එන උත්තරයට දෙපැත්තේ තියෙන අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදපුවාම ලබා ගන්න පුළුවන්. හරි මේ තියෙන උදාහරණයක්. එතකොට n සමානයි 7යි කියන්නේ 7 දෙකෙන් බෙදපුවාම 7ට එකක් එකතු කරලා දෙකෙන් බෙදපුවාම 4යි. එතකොට 4 1 2 3 4 කියලා ලේසියෙන්ම අපිට මීඩියන් එක හොයාගන්න පුළුවන්. 6 නම් 6ට එකක් එකතු කරපුවාම 7යි 3.5යි 3.5 තියෙන්නේ 1යි 2යි 3යි 3.5 තියෙන්නේ මෙතන. එහෙනම් 160 164යි එකතු කරලා දෙකෙන් බෙදපුවාම 162 උත්තරය හම්බ වෙනවා. මේ තියෙන්නේ එක්සැම්පල්ස් වලට උත්තර මේකෙත් ඔක්කොම ඔබ්සර්වේෂන්ස් 8ක් තියෙනවා. එතකොට අපි 8ට එකක් එකතු කරලා දෙකෙන් බෙදපුවාම 4.5යි. එතකොට 4.5 කියන. එතකොට එතන තියෙන උත්තරය තමයි මීඩියන් එක විදිහට එන්නේ. එතකොට අපි 4.5 තියෙන්නේ මෙතන නම් මේ දෙපැත්ත දෙක එකතු කරලා දෙකෙන් බෙදලා උත්තරය ගන්නවා. මේකෙත් එහෙමම තමයි. හරි මේ එක්සැම්පල් එකේ කියලා තියෙන්නේ මෙතන වර්කර්ස්ලාගේ කමියුටින් ටයිම්ස් 15 දෙනෙක්ගේ ටයිම්ස් තමයි දීලා තියෙන්නේ. එතකොට අපි මීන් එක හොයනවා නම් මේ ඔක්කොම එකතු කරලා 15 දෙනාගෙන් බෙදපුවාම අපිට මීන් එක හම්බ වෙනවා. මීඩියන් එක නම් 15 දෙනෙක් ඉන්නවා නම් 5 × 1 16යි. ඒ කියන්නේ 8 වෙනියට තියෙන උත්තරය තමයි අපේ මීඩියන් එක වෙන්නේ. ඒතකොට මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි කියලා ගත්තොත් මෙතන 20 තමයි මීඩියන් එක විදිහට ඇවිත් තියෙන්නේ.
ඊළඟට මීන් එකයි මීඩියන් එකයි කම්පෙයාර් කරොත් අපි දන්නවා දැන් මුලින්ම මේ මීන් එක රෙසිස්ටන්ට් මෙෂර් එකක් නෙවෙයි මීඩියන් එක රෙසිස්ටන්ට් මෙෂර් එකක් කියලා. ඊට පස්සේ මේ දෙකම හොයාගන්න එක අපිට වැදගත් වෙනවා. measures in different ways. අපි හොයාගන්න ආකාර වෙනස්. නමුත් හොයාගන්න විදිහ අපිට දෙකම හොයාගන්න ඕනේ. අපිට අවබෝධයක් ලබා ගන්න නම් අපේ measurement අපේ distribution එක කොහොමද තියෙන්නේ කියලා අපිට mean එකයි median එකයි දෙකම වැදගත් වෙනවා. The mean and the median of a roughly symmetric distribution are close together. Roughly symmetric. ඒ කියන්නේ මේ දෙක ආසන්න වශයෙන් සමමිතිකයි නම් මේ mean median දෙක එක ළඟ තමයි පිහිටන්නේ. හරියටම සමමිතිකයි නම් ඒ දෙක එක මත එක තමයි පිහිටන්නේ. If the distribution is exactly symmetric, the mean and median are exactly the same. හරියටම symmetric නම් ඒ දෙක හරියටම එක මත එක පිහිටනවා. ඒ කියන්නේ mean එකයි median එකයි සමානයි. In a skewed distribution, the mean is usually further out in the long tail than is the median. මේක skew වෙලා තියෙනවා නම් එහෙම අවස්ථාවලදී එක්ක නෙගටිව් විදිහට හරි පොසිටිව් ඩිරෙක්ෂන් එකට හරි skew වෙලා තියෙනකොට මේ long tail එක දිගේ mean එකත් ඇදෙනවා. ඒකට left side නම් left side එකට මේ long tail එක දිගේ තමයි mean එක ඇදෙන්නේ. ඒකට මෙහෙම අවස්ථාවකදී median එක විශාලයි mean එක කුඩයි. අනිත් පැත්තට positive එහෙම නැත්නම් right side skewed එකකදී ඒත් long tail එක දිගින්ම තමයි mean එක ඇදලා තියෙන්නේ. එහෙම අවස්ථාවලදී mean එකට වඩා median එක විශාලයි. skew වෙලා නැතුව symmetric විදිහට තියෙනවා නම් mean median එක සමානයි. ඊළඟට quartiles ගැන නැත්නම් සිංහලෙන් අපි කියන චතුර්ථක ගැන කතා කරන්න තියෙන්නේ. Measure of center alone can be misleading. අපි center එක විතරක්ම ගැන හිතුවොත් අපිට ඒක මේ අපි median එක ගැන විතරක් කතා center එක ගැන විතරක් කතා කරොත් අපිට එකෙන් mislead වෙන්න පුළුවන්. කියන්නේ ඒ අපිට mean median මේ center එකෙන්ම අපිට අවබෝධයක් ගන්න බෑ මේ distribution එක මෙහෙමයි කියන්නේ. අපි ඒ නිසා තමයි මේ quartiles. එහෙම නැත්නම් spread එක හොයා ගන්නවා. ඒතර spread එක හොයා ගන්න ආකාර තියෙනවා quartile, standard deviation කියලා. ඒ නිසා තමයි අපි මේ quartiles එහෙම නැත්නම් standard deviation හොයන්නේ. අපිට center එක විතරක්ම මදි. අපි spread එකත් හොයා ගන්න ඕනේ. අපේ distribution එක ගැන හරියටම ප්‍රයෝජනවත් numerical description එකක් දෙන්න නම් අපි අනිවාර්යයෙන්ම maximum value එක ඊට පස්සේ minimum value එක ඒ වගේම මේකේ spread එක center එක මේ හැම දෙයක් ගැනම අවබෝධයක් තියෙන්න ඕනේ. quartile එකක් හොයන්නේ අපි මුලින්ම අර median එක හෙව්වා වගේම අපේ observations ටික පිළිවෙලකට arrange කරගන්නවා. විශාල එකේ කුඩාම එකේ ඉඳලා විශාලම එක වෙනකන්. ඊට පස්සේ ඒකේ හරි මැද එහෙම නැත්නම් median එක locate කරනවා. ඊට පස්සේ first quartile එක කියලා කියන්නේ median එකේ ඉඳලා වම් පැත්තේ තියෙන පළවෙනි කොටස. median එකෙන් කොටස් දෙකකට බෙදනවානේ. ඒකට median එකෙන් කොටස් දෙකකට බෙදුනම අපි පළවෙනි කොටස අරගෙන ඒ පළවෙනි කොටසේ හරි මැද හොයාගන්නවා. ඒක තමයි first quartile එක Q1 එහෙම නැත්නම් lower quartile කියලා කියන්නේ. median එකෙන් වම් පැත්තේ data set එක අරගෙන එතනින් හරි මැද හොයාගන්න. ඊට පස්සේ third quartile එක නැත්නම් upper quartile එක Q3 කියලා කියන්නේ median එකෙන්
දකුණු පැත්තේ එහා පිටිපස්සෙන් තියෙන ටික data set එක අරගෙන ඒකෙත් හරි මැද හොයාගන්නවා. මේ quartiles හොයාගත්තම අපි හරි සමාන කොටස් 4කට සම්පූර්ණ අපේ distribution එක බෙදා ගන්නවා. මේ උදාහරණේ තියෙන්නේ මෙතන 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15ක් තියෙනවා. 15ක් තියෙනවා නම් මේකේ මීඩියන් එක වෙන්නේ 8 වෙනි එකනේ. එතකොට හරි අපි 8 වෙනි එක හොයාගත්තා ඒක මීඩියන් එක. 8 වෙනි එක හොයාගත්තාම මේක හරියටම සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොටස අරගෙන මේ කොටස මැදාගිය හොයා ගන්නවා. ඊට පස්සේ මේ කොටස අරගෙන මේ කොටස මැදාගිය හොයා ගන්නවා. ඒ විදිහට තමයි lower quartile median upper quartile තුන හොයාගන්නේ. එතකොට මේ ඔයගොල්ලන්ට ආයි හොයාගන්න පුළුවන් දැන් මේක නම් අපි ඉස්සෙල්ලා median එක හොයාගත්තේ මේ දෙකෙන් බෙදලානේ. මේක 4න් 1ෙන් ගුණ කරලා මේක 4න් 3ෙන් ගුණ කරලත් හොයාගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේවා අර O level කාලේ හැම හැදුවේ ඒ විදිහටම තමයි මේ දැනුත් කරන්න තියෙන්නේ. ඊට පස්සේ interquartile range එක කියන්නේ upper quartile එකෙන් lower quartile එක අඩු කරපුවාම එන අගය තමයි interquartile range කියලා කියන්නේ. මේ තියෙන examples ඔයගොල්ලෝ මේවා හදලා ඇතිනේ. 11ක් තියෙනවා නම් එකක් එකතු කරලා 12යි 6යි එහෙනම් 6 වෙනි එක ඊට පස්සේ 5ක් තියෙනවා එකෙන් මැද එක හොයාගත්තා ඊට පස්සෙත් 5ක් තියෙනවා ඒකෙත් මැද එක හොයාගත්තා එතකොට අපි Q1 Q3 දන්නවා interquartile range එක හොයන්නේ Q3 එකෙන් Q1 අඩු කරලා interquartile range එක හොයා ගන්නවා මේකෙම එහෙම මේවා ඉතින් සාමාන්‍ය සුළු දේවල් නිසා මම එහෙම ගොඩාක් පැහැදිලි කරන්න යන්නේ නැහැ. පැහැදිලි කරන්න දෙයක්වත් නැහැනේ. 5 number summary කියලා කියන්නේ numbers පහක්. ඒ කියන්නේ minimum, Q1, median, Q3, maximum. අපිට මේ පහම එකතු කරගත්තොත් තමයි අපිට quick summary එකක් මේ cent එක spread එක ගැන data distribution එක ගැන quick summary එකක් දෙන්න ලේසි වෙන්නේ මෙන්න මේ පහම එකතු කරගත්තොත් තමයි. එතකොට box and whisker plots box and whisker plots කියලා කියන්නේ නමේම තියෙනවා box එකක් තියෙනවා ඊට පස්සේ ඒක දෙපැත්තට whiskers දෙකක් තියෙනවා. එතකොට මේකෙදි අපිට මේ box එකේ central box එක මේ plot එකේ central box එක span වෙලා තියෙනවා Q1 ඉඳලා Q3 වෙනකම්. එතකොට අපි මෙහෙම සංඛ්‍යා රේඛාවක් ඇඳගත්තොත් අපි ඒකේ Q3 කොහෙද තියෙන්නේ කියලා එතනින් එතන Q3 තැනයි Q1 තැනයි Q3 තැනයි ඒ දෙක යා කරලා box එකක් අඳිනවා. ඊට පස්සේ median එක හොයාගෙන median එක හරහා ඉරක් අඳිනවා. ඊළඟට Q1 වල ඉඳලා minimum එකට whisker එකක් එහෙම නැත්නම් line එකක් අඳිනවා. Q3 ඉඳලා maximum එකට whisker එකක් එහෙම නැත්නම් line එකක් අඳිනවා. ඕක තමයි box and whisker plot කියලා කියන්නේ. මේ තියෙන්නේ මේ example එකේ අපි Q1 10යි median එක 16යි Q3 19යි minimum එක maximum එක 5 numbersම හොයාගත්තා ඊට පස්සේ මේ විදිහට
සංඛ්‍යා රේඛාවක් ඇඳලා එකේ 10 මේ බොක්ස් එක ස්පෑන් වෙලා තියෙන්නේ 10යි 19යි අතර. ඊට පස්සේ මීඩියන් එක ලයින් එකකින් පෙන්නලා තියෙනවා. ඊළඟට විස්කස් දෙකකින් මිනිමම් and maximum values පෙන්නලා තියෙනවා. ඒතර අපිට මේ වගේ එකකදී distribution එක ගැන අගයක් අදහසක් ගන්න ලේසි. දැන් මේක නම් මේ මීඩියන් එකේ ඉඳලා මේ quartiles දෙකම සමාන ලෙස තමයි ගිහිලා තියෙන්නේ. symmetric වගේ ගොඩක් වෙලාවට. ඒකට මේකෙදි එහෙමනේ මේ mean එක තියෙන්නේ positive පැත්තට skew වෙලා. අපි distribution එක ඇඳලා. ඒ වගේ අපිට data distribution එක ගැන idea එකක් ගන්න මේ plot and box and whiskers plot එක උදව්වක් වෙනවා. හරි ඊළඟට spotting suspected outliers. අපි අපේ data distribution එකේ suspected outlier එකක්. ඒ කියන්නේ outlier එකක් තියෙනවද කියලා හොයාගන්න මේ IQR එක භාවිතා කරලා quartiles වලට මේ IQ quartiles වලින් හොයාගන්න IQR එක භාවිතා කරලා අපි outliers තියෙනවාද කියලා හොයනවා. ඒක තමයි මේ 1.5 multiplied by IQR rule for outliers කියලා කියන්නේ. ඒකෝර අපි මෙහෙම වෙලාවකදී අපි මුලින්ම අපේ data distribution එකේ Q1 Q3 හොයාගන්නවා. කියන්නේ අපි දැන් හොයන්න හදන්නේ අපේ data distribution එකේ outliers තියෙනවද කියලා. මොකද outliers තිබුණොත් අපිට මේ data spread වෙලා තියෙන range එක ගැන නිවැරදි අදහසක් ගන්න බෑ. ඒ නිසා අපි IQR නැත්නම් thumb rule එක use කරලා අපි suspected outliers නැත්නම් outliers තියෙනවද කියලා හොයලා ඒවා හොයාගන්නවා තියෙනවද. මේකදී අපිට දීලා තියෙනවා New York travel time data වගේක්. අපි ඒකෙදී මුලින්ම Q1 locate කරගන්නවා. එතකොට අපි ඒක 15යි කියලා දීලා තියෙනවා. Q3 locate කරගන්නවා 42.5යි කියලා දීලා තියෙනවා. එතකොට අපි IQR එක හොයාගන්න පුළුවන් අපිට ලේසියෙන්ම 42.5න් 15ක් අඩු කරලා. එතකොට 27.5යි. අපි ඊට පස්සේ මේ IQR එක 1.5න් වැඩි කරනවා. එතකොට දැන් මේක 1.5 ගුණ කිරීම 27.5 41.25ක් විදිහට අපිට උත්තර එනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ 15න් 41.25ක් අඩු කරනවා. ඊට පස්සේ අර Q3 එකෙන් එහෙම නැත්නම් 42.5න් 5ට 41.25ක් එකතු කරනවා. සංඛ්‍යා රේඛාවක් අරගෙන Q1 Q3 locate කරලා එතන ඉඳලා මෙතන මම උදාහරණයක් අරන් තියෙනවා. මේ තියෙන අපි මේකේ Q1 ඉඳලා අර thumb rule එකෙන් හොයාගත්තාගේ 1.5න් IQR එක වැඩි කරලා එන අගය කොතනද කියලා බලනවා. එතකොට එතනිනුත් තවත් එහාට අගයන් තියෙනවා නම් අපි ඒවා outliers කියලා කියනවා. ඊට පස්සේ Q3 එකේ ඉඳලා IQR එක 1. IQR එක වගේ 1.5 ගුණයක් ගිහිල්ලා ඒ ප්‍රමාණයනොත් තවත් එහාට තියෙනවා නම් අපි ඒවා outliers කියලා එහෙම නැත්නම් extreme observations කියලා තියෙනවා. ඒක පැහැදිලි නේද? ඉස්සෙල්ලාම Q1 Q3 හොයාගත්තා. ඊට පස්සේ IQR value එක හොයාගත්තා. IQR එක 1.5 වලින් වැඩි කරා. ඊට පස්සේ ඒන උත්තරේ මේ
15 මෙහාටයි sorry Q1 එකෙන් මෙහාට. ඒ කියන්නේ Q1 එකට අඩු කරලා ඊට පස්සේ Q3 එකෙන් එහාට. ඒ කියන්නේ Q3 එකට එකතු කරලා එතන ස්ථාන දෙකක් ස්පොට් දෙකක් අපි ලොකේට් කරගෙන එතනිනුත් එහාට තවත් වැලියුස් තියෙනවා නම් අපි ඒව තමයි outliers එහෙම නැත්නම් extreme observations කියලා කියන්නේ. හරි ඊළඟට රේන්ජ් එක අපි මේක නම් ඉතින් highest value එකෙන් lowest value එක මොකක් හරි data distribution එකේ විශාල මාර්ගයෙන් කුඩා මාර්ගය අඩු කරපුවාම අපිට මේ data එක කොච්චරක ප්‍රමාණයක spread වෙලා තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. මේක නම් 11.3න් 4ක් අඩු කරනවා 7න් 7ක් අඩු කරනවා 178න් ඍණ 173ක් අඩු කරනවා. ඒ වගේ මේක සරල දෙයක් නේ. ඊළඟට අනිත් ක්‍රමය තමයි අපි ස්ප්‍රෙඩ් එක මෙෂර් කරන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්. The most common measure of spread looks at how far each observation is from the mean. මේක බලන්නේ එක observation එක mean එකෙන් කොච්චරක් deviate වෙනවද කියලා. කොච්චරක් එහාට මෙහාට වෙලා තියෙනවද කියලා තමයි අපි standard deviation එකෙන් හොයන්නේ. ඒක තමයි අපි S කියලා කියන්නේ. එතකොට variance කියලා කියන්නේ S වර්ගය. ඒකේ වර්ගය අපි කරන්නේ mean එක කොච්චරක් deviate වෙනවද කියලා හොයලා ඒක වර්ග කරලා ඒ value වල average එක තමයි variance එක විදිහට අරගන්නේ. මේවා ඉතින් මේ සාමාන්‍යයෙන් paper එකේ කොහොමත් එන්නේ මේ theory අහන්නෙම නෑ ගායන්ස් යන calculation part එක තමයි එන්නේ. එතකොට ඉතින් මේ සමීකරණය මතක තියාගෙන ඉඳලා මේ calculate කරන්න තමයි තියෙන්නේ. මම කියන කොච්චරක් mean එකෙන් කොච්චරක් deviate වෙනවද කියලානේ හොයන්නේ. එතකොට අපි variance එක හොයාගන්නේ x bar වලින් x1. ඒ කියන්නේ mean එක ඉස්සෙල්ලා හොයාගෙන mean එකෙන් පළවෙනි observation එක අඩු කරලා ඒකේ වර්ගය ගන්නවා. ඊට පස්සේ mean එකෙන් දෙවෙනි observation එක අඩු කරලා ඒකේ වර්ගය ගන්නවා. වගේ හැම observation එකක්ම mean හැම observation එකකින්ම mean එක අඩු කරලා ඒවයේ වර්ග අරගෙන ඊපස්සේ ඒ වයින්ගේ එකතුව තමයි අපි මුළු observations ගණනින් බෙදලා variance එක හොයාගන්නේ. එතකොට standard deviation එක හොයාගන්නේ ඒකේ වර්ගමූලය. මේවයි මේ theory නැතත් මේ formula එක මතක තියාගෙන ඒක ලියලා ඊට පස්සේ calculation එක කරන්න.
හරි දැන් ඇහෙනව නේද? මේකේ පළවෙනියටම තියෙන්නේ හතේවත් නේද අපි ඉස්සෙල්ලා මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා මීන් එකෙන් කොච්චරක් ඩීවියේට් වෙනවද කියලා. එතකොට මීන් එක වෙන්නේත් 7යි. එතකොට මේව මීන් එකෙන් කොච්චරක් ඩීවියේට් වෙනවද කියලා දැන් අපි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේ හොයන්නේ. එතකොට මේකෙන් මීන් එකෙන් ඩීවියේට් වෙන්න කොච්චරද කියලා ඔයාලට බැලුමට පේනවා 0යි කියලා. ඒක ඔයගොල්ලෝ කැල්කියුලේෂන් එක දාලා හැදුවත් ඉතින් බිඳුවම තමයි එන්නේ. මම ඒ නිසා ඒකේ කැල්කියුලේෂන් එක කරන්නේ නැහැ. මොකද අපි දන්නවා බිඳුවේ ඉඳලා අපි මීන් එකත් 7යි නම් 7න් 7ක් අඩු කරත් බිඳුව කොච්චර ඩීවියේට් වෙනවද කියලා නම් හොයන්නේ අනිවාර්යයෙන්ම බිඳුවක් තමයි උත්තරේ වෙන්නේ. ඔයගොල්ලෝ දැන් මෙහෙම බිඳුව කියලා ලියන්න එපා. කැල්කියුලේෂන් එකක් තිබුණොත් අනිවාර්යෙන් මේ දැන් මම මේවයේ නම් මේ ලියලා නැහැ. මේ කැල්කියුලේෂන් එක ෆෝමියුලා එක මුලින්ම ලියලා ඊට පස්සේ එතනින් යනට කැල්කියුලේෂන් පාර්ට් එක කරගෙන යන්න. ෆෝමියුලා එක මේ වගේ ඒවා එනවා ෆෝමියුලාස් මතක තියාගෙන යන්න පේපර් එකේ දෙන්නේ නැති වෙයි ගොඩක් දුරට. ඊට දෙවෙනි ගානේ තියෙන්නේ මීන් එක හොයන්න 4 6 ඇතුළේ තුනත් අපි මුළු ඔක්කොම එකතු කරලා එක පහෙන් බෙදලා මීන් එක හොයාගත්ත 7යි කියලා. ඊට පස්සේ මේ එක එක ඔබ්සර්වේෂන් එකෙන් ඔබ්සර්වේෂන් එක මීන් එකෙන් අඩු කරලා ඒකේ වර්ගය අරගෙන මේ හැම එකේම එහෙමයි ඒ ටික ඔක්කොම එකතු කරලා පහෙන් බෙදලා ඒකෙත් වර්ග මූලය තමයි ස්ටෑන්ඩඩ් මේ මම හිතන්නේ මේ කැල් එකෙන් අපිට එකපාර ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්න පුළුවන් කමක් තියෙනවා මට මතක හිටියට ඒ වුණාට එහෙම හොයන්න යන්න එපා අනිවාර්යයෙන්ම මේ ෆෝමියුලා එක ලියන්න ඊට පස්සේ ඒකට උත්තර අගයන් ඉලක්කම් ටික ආදේශ කරලාත් ලියන්න ඊට පස්සේ එතනින් එහාට මේ ස්ටෙප්ස් නම් අඩු වුණාට කවන්නේ අර දෙක හරියට ෆෝමියුලා එකයි ඉලක්කම් ඒකට ආදේශ කරලා ලියලා ඊට පස්සේ කැල්කියුලේෂන් කරලා මේ උත්තරය ගන්න. මේ උත්තර ලියා ගන්න වෙලාවක් ඕනේ නැහැ නේද? ඔයගොල්ලෝ මේව හදලානේ තියෙන්නේ. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියලා කියන්නේ මම කිව්වේ ඉස්සෙල්ලාම අපි ඒ කියන්නේ මේකත් අපි අපේ ඩිස්ට්‍රිබියුෂන් එකේ ස්ප්‍රෙඩ් එක ගැන තමයි අපි මේකනොත් මේ අපි ඉස්සෙල්ලා සෙන්ටර් එක හොයන්න මීන් මීඩියන් මෝඩ් භාවිතා කරා වගේ අපි ස්ප්‍රෙඩ් එක ගැන හොයන්න තමයි මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්නේ. එතකොට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් හොයාගන්නෙත් අපේ එක එක දැන් අපි data ලිස්ට් එකක් තියෙනවානේ අපි ගාව වැලියුස් ගොඩක් තියෙනවානේ මේ එක එක වැලියු එක කොච්චරක් මීන් එකෙන් ඩීවියේට් වෙලා තියෙනවද ඒ කියන්නේ මීන් එක දැන් අපි දන්නවා මීන් එක කියන්නේ මේකේ මැද අගය. එතකොට මීන් එකේ ඉඳලා අනිත් අගයන් කොච්චරක ප්‍රමාණයකින්ද එහාට මෙහාට වෙලා තියෙන්නේ. ඒ වගේ අදහසක් තමයි මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් ස්ප්‍රෙඩ් එක ගැනනේ අපි මේ කතා කරන්නේ. ඒ වගේ අදහසක් තමයි මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියලා කියන්නේ. එතකොට වේරියන්ස් එක කියලා කියන්නේ ඒකේ වර්ගය. මේ මං කිව්වා තියරි නම් ගොඩක් එහෙම අහන්නෙම නැති තරම් මේ අපේ පේපර් එකේ එකවත් තියරි අහලා තිබුණේ අනිවාර්යයෙන් මේ කැල්කියුලේෂන් එක කරගන්න බලන්න මේ සමීකරණය මතක තියාගෙන යන්න මතක තියාගෙන ගිහිල්ලා ෆෝමියුලා එක ලියන්න ඊට පස්සේ ඉතින් අගයන් ටික ආදේශ කරගෙන උගලන්ට කැල් එකක් ගෙනියන්න පුළුවන් නේ කැල් එකෙන් මේ ටක් ගාලා හදලා උත්තරය ගන්න ඉතින් මේවා ලියා ගන්න වෙලාව ඕනේ නැහැ නේද මට කියන්නකෝ එක පොඩ්ඩක් මේවා උගලෝ සර් මේ උත්තර හදලා ලියලානේ ඇත්තේ ඊළඟට තුන්වෙනි ගානෙත් මේකේ ඍණ ගණනුත් තියෙනවා. එහෙම ඍණ ගණන් තිබුණත් අපිට ධනාගයක් එන්න මොකද අපි මේක වර්ග කරන නිසා.
එතකොට මේකෙත් අපි මීන් එක 7යි කියලා හොයා ගන්නවා. ඊට පස්සේ මීන් එකෙන් එක එක අගයන් මේ විදිහටම අර විදිහටම ඍණ 193 ඍණ 7 ඒක වර්ග කරනවා. ඍණ තිබුණොත් වර්ග කරන නිසා ධන උත්තරයක් තමයි එන්නේ. ඊළඟට මේ විදිහටම කැල්කියුලේෂන් පාර්ට් එක කරලා අවසන් උත්තරය ගන්නවා. දැන් අපි ඉස්සෙල්ලා අර ගාන හැදුවේ ඩෙෆිනිෂන් වර්ෂන් එකේ. දැන් සර් බැරි වෙලාවත් ගානේ දීලා තිබුණොත් ඩෙෆිනිෂන් වර්ෂන් එකෙන් හදන්න කියලා ඕගොල්ලෝ අනිවාර්යෙන් දාන්න ඕන මෙන්න මේ විදිහට තමයි ඩෙෆිනිෂන් වර්ෂන් එකෙන් මේ ගාන හදන්න ඕන. කැල්කියුලේෂන් වර්ෂන් එකෙන් හදන්න කියලා කිව්වොත් එතකොට මේ ෆෝමියුලා එක තමයි ගන්න ඕන. ඒත් මේකෙදි අපි අර මීන් එකෙන් එක එක අඩු කර ඉන්නේ නැහැ. කෙලින්ම ඔබ්සර්වේෂන් වල වර්ගයන් ටික එකතු කරලා ඒක බෙදලා ඊට පස්සේ මීන් එකේ වර්ගයෙන් එක අඩු කරලා ඒකේ මේ ස්ක්වයර් රූට් එක ගන්නවා. එතකොට මතක තියාගන්න අරක ඩෙෆිනිෂන් වර්ෂන් එක මේක කැල්කියුලේෂන් වර්ෂන් එක දෙකෙන්ම එන එකම උත්තරේ. මම හිතන්නේ මේක ලේසි අරකට වඩා මොකද අරක එකින් එක අපි x බාර් මේ හැම වැලියු එකකින්ම x බාර් අඩු කරලා ඒවයත් වර්ග අරගෙන එකතු කරලානේ. හැබැයි මේක එහෙම නැහැ. කෙලින්ම ඔබ්සර්වේෂන්ස් ටිකේ වර්ගයන් වල එකතුව ගන්නවා. ඊට පස්සේ මීන් එක හොයාගෙන මීන් එකේ වර්ගය ගන්නවා. මේක අරක ෆ්‍රීකවන්සි එකකින් n වලින් බෙදලා ඊට පස්සේ මීන් එකේ වර්ගයෙන් අඩු කරලා ස්ක්වයර් රූට් එක ගන්නවා. ඒතර මතක තියාගන්න මේක තමයි කැල්කියුලේෂන් වර්ෂන් එක අරක ඩෙෆිනිෂන් වර්ෂන් එක. ප්‍රශ්නය කියලා තිබුණොත් මොන වර්ෂන් එකෙන්ද හදන්න ඕනේ කියලා ඒ වර්ෂන් එකෙන් හදන්න. එහෙම නැති වුණොත් ඉතින් මේ ගොඩක් වෙලාවට මේ කැල්කියුලේෂන් වර්ෂන් එක තමයි ලේසි. ඒ විදිහට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්න. මේ තියෙන්නේ ඩෙෆිනිෂන් වර්ෂන් එකෙන් හදලා මේ තියෙන්නේ කැල්කියුලේෂන් වර්ෂන් එකෙන් හදලා අවසාන උත්තරේ කොහොමත් වෙන්නේ එකම උත්තරයක්. මේකෙදි අර මේක කරදර වැඩි. මොකද අපි මේකේ මේ මීන් එකකින් එකින් එක හැම එකටම මීන් එකෙන් අඩු කරලානේ ගන්නෙ. හැබැයි මේකෙදි එහෙම නෙමෙයි අපිට ඔබ්සර්වේෂන් ටිකේම මේ වර්ගය අරගෙන අන්තිමට මීන් එකේ වර්ගයෙන් අඩු කරලා ස්ක්වයර් රූට් එක අරගෙන උත්තරේ ගන්න ලේසි. වේරියන්ස් එකේ ඉතින් කතා කරන්න දෙයක් නැහැ. අපි කොහොමත් මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්න කලින් වේරියන්ස් එක හොයලා ඉන්න ඕනේ. මොකද මේ වේරියන්ස් එකෙන් කියන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේ වර්ගය. අපි දැන් මෙතනදී ස්ක්වයර් රූට් එක නැතුව උත්තරේ තමයි වේරියන්ස් එක කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් එකක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්න. ඒ කියන්නේ කලින් වගේ දැන් නිකම් වැලියුස්
දැන් මේවා අපිට නිකන් values කිහිපයක් නේ තිබුණේ. එහෙම නැතුව frequency එකක් එක්ක. ඒතකොට ඒක හොයන්නේ අර අපි කලින් හෙව්වා වගේම තමයි මේ ෆෝමියුලා එක මතක තියාගන්න. මේ හැම එකක්ම අපි කලිනුත් xf වලින් වැඩි කරන්නේ. ඒ වගේ මේ එකක් x කියලා හිතුවොත් ඒක f වලින් වැඩි කරලා මේ frequency එකෙන් බෙදලා තමයි හොයන්නේ. මෙතනත් එහෙමයි. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක මම මෙතන කැල්කියුලේෂන් version එකෙන් හදලා තියෙන්නේ. එතකොට එකේ වර්ගය එකේ වර්ගය අරගෙන ඒක 3ෙන් වැඩි කරනවා. දෙකේ වර්ගය අරගෙන ඒක 4ෙන් වැඩි කරනවා. තුනේ වර්ගය අරගෙන ඒක 8ෙන්. කියන්නේ frequency එකෙන් අර වර්ගය වැඩි කරනවා. ඊට පස්සේ ඒක බෙදනවා. ඊට පස්සේ mean එකේ වර්ගයෙන් අර වෙනසකට තියෙන්නේ frequency එකෙන් හැම එකක්ම වැඩි වෙන එක විතරයි. x කියන value එක නැත්නම් x වර්ගය frequency එකෙන් වැඩි වෙන එක විතරයි වෙනසකට තියෙන්නේ. මේ වගේ group frequency එකක් හිතුවොත් එතකොට මේකෙදි අපි ගන්නෙ අර කලින් එක වගේම අපි කලින් mean එක හොයනකොට mid value එකක් හොයලානේ ඒකනේ frequency එක වැඩි කරේ මේකෙත් ඒකම තමයි වෙන්නේ අපි ඒකෙත් හැම එකේම මේ දැන් එකක් දෙකක් අතන mid point එකක් හොයා ගන්නවා ඊට පස්සේ mid points හොයාගෙන mid points frequency එකෙන් වැඩි කරන එක තමයි වෙන්නේ අර මේ කලින් කරපු දෙයම තමයි කලිනුත් අපි mean එක හොයද්දිත් mid point එකක් අරන් ඒක frequency එකෙන් වැඩි කරලා බෙදුවානේ. ඒ වගේම mean එකේ විදිහට හොයාගෙන standard deviation එකත් mid point එක තමයි අපි x කියලා අරගෙන ඊට පස්සේ frequency එක අරගෙන calculation එක කරන්නේ. මේවා ඉතින් කොහොමද තියෙන්නේ මේ formula එක ලිව්වා. ඊට පස්සේ ඒකට අගයන් ටික ආදේශ කරා. ඊට පස්සේ ඉතින් calculation එක එකතු කිරීම වැඩි කිරීම බෙදීම් ටිකක් විතරනේ තියෙන්නේ. properties of S ඒ කියන්නේ standard deviation එකේ characteristics. තමයි අපි කතා කරන්නේ. N is called the degree of freedom. Degree of freedom කියලා කියන්නේ අපිට final calculation එකට ඕන කරන සේරම values ටික. P n කියලා ගන්නෙ. නැත්නම් frequency එකේ frequency ටික එකතු කරලා ගන්න. ඒ වගේ අපේ මුළු final calculation එකට ඕන කරන ඔක්කොම values ටික වලට අපි තමයි මේ degree of freedom කියලා කියන්නේ. ඒතර අපි ඒකේ n කියලා denote කරනවා. නැත්නම් number of observations. S measures variability about the mean and should be used only when the mean is chosen as the measure of the center. අපි මේ standard deviation එක හොයන්නේ අනිවාර්යයෙන්ම mean එකත් එක්ක. එතකොට අපිට median එක හරි mode එක හරි දුන්නොත් අපිට එකෙන් standard deviation එක calculate කරන්න බෑ. අනිවාර්යයෙන්ම measure of center එක විදිහට mean එක use කරලා තියෙන්න ඕන. mean එක use කරපු ගානක විතරයි අපිට standard deviation එක හොයන්න පුළුවන්. මොකද අපි standard deviation එක හොයන්නේ අපි mean එක හා සම්බන්ධව තමයි කොච්චර විචල්්‍ය වෙලාද කියලා හොයන්නේ. median එකෙන්වත් mode එකෙන්වත් නෙමෙයි. mean එකෙන් කොච්චරක් විචල්්‍ය වෙලාද කියලා තමයි මේ standard මම කියවනේ අර definition එකේ තියෙනවා mean එකෙන් කොච්චරක් එහාට මෙහාට ගිහිලාද කියලා තමයි අපි මේ standard deviation එකෙන් හොයන්නේ. ඒකට අනිවාර්යයෙන්ම calculation වලදී mean එකම ඕන. මේක මතක තියාගන්න හැමතිස්සෙම ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක බිඳුව හෝ බිඳුවට වඩා විශාල වෙනවා. ඒක ඔයාලට ඍණ උත්තරයක් આવොත් ඒ කියන්නේ ඔයාලා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කැල්කියුලේට් කරලා තියෙනවා වැරදි. අනිවාර්යයෙන්ම 0 greater than 0 වෙන්න ඕනේ.
S බිඳුවයි කියලා කියන්නේ එතන variability එකක් නැහැ. විචල්‍යතාවයක් නැහැ. එතකොට S බිඳුව වෙන්නේ හැමතිස්සෙම observations ඔක්කොම same value එකේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම S බිඳුව වෙන්න ඕනේ. අර කලින්කේ හත් ඒවා පහක් තිබුණේ. එතකොට එතන විචල්‍යතාවයක් නැහැනේ. එක එක වෙනසක් වෙලා නැහැ. එතකොට එකම අගයන් තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම එහෙම අවස්ථාවලදී S එක S බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම නෙවෙයි නම් S එක අනිවාර්යෙන් බිඳුවට වඩා විශාල වෙන්න ඕනේ. කුඩා වුණොත් ඔයාගේ ගාන වැරදිලා. ඔබ්සර්වේෂන් එක මීන් එකෙන් variable more variable. ඒ කියන්නේ එහාට ගොඩාක් විචල්‍ය වෙන්න මේ S එකත් විශාල වෙනවා. S has the same units of measurement as the original observations. The original observation එකේ measurement එකම තමයි. කිලෝග්‍රෑම් නම් කිලෝග්‍රෑම් එහෙම ඒ විදිහට S එකෙත් original observations වල measurement එකම තමයි S ගේ unit එක වෙන්නේ. standard deviation එකේ unit එක වෙන්නේ. mean එකෙත් එහෙමයි standard deviation එකමයි kilograms වලින් නම් ඔයාගේ මුල්ම observations ටික තිබුණේ standard deviation එකේ unit වෙන්නේ kilograms mean එකේ unit වෙන්නේ kilogram variance එක වෙනකොට ඕක squared kilograms වෙනවා ඉස්සෙල්ලා කිව්වනේ mean එක resistant නෑ outliers වල බලපෑමක් තියෙනවා mean එකට කියලා ඒ වගේම තමයි mean එකෙන් තමයි අපි standard deviation එක හොයන්නේ එතකොට standard deviation එකටත් outliers වල බලපෑමක් තියෙනවා outliers තිබුණොත් outlier එකක් කියලා කියන්නේ අර සාමාන්‍ය range එකකින් ගොඩක් එහාට ගිහිලා කියන එකනේ එතන විචල්‍යතාවයක්නේ එතකොට outliers තියෙන්න මේ S එකත් විශාල වෙනවා මොකද ඒක සාමාන්‍ය ආගයන් වලින් ගොඩක් විචල්‍ය වෙන නිසා ඊළඟට combining sets of data. ඒ කියන්නේ data sets දෙකක්. අපි කලින් කතා කරා හැම එකකම observation list එකයි තිබුණේ. දැන් මෙතනදී අපිට observation list දෙකක් හම්බ වෙනවා. ඒතකොට එහෙම අවස්ථාවකදී mean එක හොයන්නේ අර observation list එකේ ඔක්කොමයි මේ observation list එකේ ඔක්කොමයි එකතු කරලා ඒක මේකේ තියෙන observations ගණනයි මේකේ තියෙන observations ගණනයි එකතු කරලා ඒකෙන් බෙදනවා. ඒක සරලව කිව්වොත් මේ ඔක්කොමයි කියන්නේ x වල තියෙන සේරමයි y වල තියෙන සේරමයි එකතු කරලා x වල තියෙන ගණනයි y වල තියෙන ගණනයි එකතු කරලා බෙදෙන එක තමයි mean එක කියලා තමයි mean එක හොයන්නේ. ඒතර standard deviation එකත් අර විදිහමයි. ඊටසේ හැබැයි මෙතන mean එක වෙන්න ඕන අනිවාර්යයෙන්ම අපි තනියම හොයාගත්ත ඒවා නෙවෙයි තනියම තියෙන data set එකේ නෙමෙයි මුළු data set එකෙම combine mean එක තමයි මෙතනත් mean එක standard deviation එක හොයනකොට mean එක වෙන්න ඕනේ. මේ එක්සාම්පල් එක බලුවොත් අපිට මේකේ දීලා තියෙන්නේ එක
කොටස් වල ඒ කියන්නේ දැන් boys ලගේ girls ලගේ වෙන වෙනම mean and standard deviations තමයි දීලා තියෙන්නේ. පිරිමි ළමයි ඒ වගේම අපිට n values ටිකක් දීලා තියෙනවා. පිරිමි ළමයි 20යි ගෑනු ළමයි 30යි කියලා. ඒතකොට අපි ගාව තියෙනවා n values තියෙනවා boys ලගේ mean එක තියෙනවා girls ලගේ mean එක තියෙනවා standard deviations තියෙනවා. අපි දන්නවා අපේ ෆෝමියුලා එක වෙන්නේ sigma x plus sigma y over n1 plus n2 කියන එක. එතකොට අපි ගාව මේ sigma x වත් sigma y වත් දැනට නැහැ. හැබැයි අපි ගාව මේ n mean තියෙනවා. එහෙනම් අපි කරන්නේ අපි වෙන වෙනම sigma x sigma y හොයාගන්න එක. එතකොට පිරිමි ළමයින්ගේ නම් අපි එයාලගේ මීන් එක දන්නවා 160 සෙන්ටිමීටර කියන්නේ අපි එයාලා 20 දෙනෙක් ඉන්නවයි කියන දන්නවා එහෙනම් අපිට ලේසියෙන්ම සිග්මා x හොයාගන්න පුළුවන් ඊට පස්සේ පිරිමි ගෑනු ළමයින්ගෙත් එහෙමයි අපි එයාලගේ මීන් එක දන්නවා n එක n ගණන ගෑනු ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා දන්නවා අපි එයාලගේ එකතුව හොයාගන්න පුළුවන් ඊට පස්සේ අපිට දැන් මේකට ඕන කරන මේ data ටික ඔක්කොම තියෙනවානේ සිග්මා x තියෙනවා සිග්මා y තියෙනවා n1 දන්නවා n2 දන්නවා අපිට ලේසියෙන්ම combined mean එක හොයාගන්න පුළුවන් ඊළඟට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේදී අපි මේ සිග්මා x වර්ගය දන්නේ නැහැ. හැබැයි අපි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක දන්නවා, මීන් එකක් දන්නවා, තනි තනියම එක්කෙනාගේ අපි n වැලියු එකක් දන්නවා. එතකොට අපි සිග්මා x වර්ගය විතරයි දන්නේ නැත්තේ. එහෙනම් අපි සිග්මා x වර්ගය තනි කරගෙන කැල්කියුලේෂන් ටික කරලා සිග්මා x වර්ගය හොයා ගන්නවා. ගර්ල්ස් ලගෙත් එහෙමයි. ඊට පස්සේ අපිට ඕන කරන මේ values ඔක්කොම තියෙන අපි අලුතින් mean එකත් හොයාගත්ත අපි ඒකේ value එකක් දන්නවා ඊට පස්සේ sigma x වර්ගය sigma y වර්ගය දන්නවා n දන්නවා n2 දන්නවා ඊට පස්සේ standard deviation එක calculate කරන්න තමයි තියෙන්නේ මේ වගේ ගාණක් දුන්නම ඉස්සෙල්ලාම මේ දැන් මේ calculation එක බලලා හිතන්න ඔයා ගාව තියෙන data මොනවද කියලා නැති data එක හොයාගන්න ඕන කරන datas තියෙනවද කියලා බලන්න ඊට පස්සේ ඒ අනුව පිටිපස්සෙන් step by ගිහිල්ලා ඕන කරන datas ටික හොයාගෙන අන්තිමට මෙතන ඔයාගේ final calculation එකට අවිල්ලා ගාන calculate කරන්න හරිනේ හරි ඊළඟට තව චුට්ටයි permutation and combination හරි ඔයාලට මේ වගේ ගානක් කියන්නේ දැන් සර් permutation හරි අපි paper එකේ අපිට කියලා දෙන්නේ නැහැ නේ මේක permutation එකක් මේක combination එකක් කියලා. එතකොට ඔයාලට ඒ ගානේ කියවලා මේක permutation එකක්ද combination එකක්ද distinct එකක්ද not distinct එකක්ද repetition තියනවාද කියලා හොයාගන්න ලේසි වෙන්නේ අපි ඒකේ theory එක දන්නවනම්. ඒ නිසා theory පොඩ්ඩක් මතක තියාගෙන ඉඳලා ගානේ කියවලා බලන්න මේ හිතන්න මේක permutation එකක්ද combination එකක්ද කියලා ඊට පස්සේ ඒක අඳුරගෙන සූත්‍ර ටික මතක තියාගන්න එක මේ permutation වල distinct එකක් නම් මේ සූත්‍රය not distinct එකක් නම් මේ සූත්‍රය repetition එකක් නම් මේක repetition එකක් නැත්තම් මේක combination එක නම් මේක එහෙම කියලා මේ ගොඩක් නෑනේ සූත්‍ර 4-5ක් වගේ තියෙන්නේ ඒ ටික මතක තියාගෙන ගාන කියවලා හිතන්න permutation එකක්ද combination එකක්ද මොකක්ද කියලා ඊට පස්සේ අදාළ සූත්‍රය දාලා මේ ගාන හදන්න. ඒ නිසා මේ මේක permutation එකක්ද combination එකක්ද කියලා සූත්‍රය මොකක්ද ඕනි කියලා හොයාගන්න theory දැනුම ටිකක් ඕනේ. permutation එකක් කියලා කියන්නේ the different arrangement of the numbers, letters, items are called permutations. ඒ කියන්නේ මොනවා හරි items ටිකක, letters ටිකක, numbers ටිකක different ඒ කියන්නේ ඒක අපිට අනුපිළිවෙල වෙනස් කරමින් සකස් කරගන්න පුළුවන් ආකාර තව කීයක් තියෙනවද කියලා.
ඒක තමයි permutation එකක් කියලා කියන්නේ. හරිනේ අපිට මේ අනුපිළිවෙල වෙනස් කරමින් මේ දීලා තියෙන items ටික කොච්චරක් ආකාරයකට සකස් කරන්න පුළුවන්ද කියලා තමයි අපි permutations වලදී හොයන්නේ. එතකොට මේකේ අනුපිළිවෙල අපිට වැදගත්. order එක matters. අපිට මේකේ තියලා තියෙන අනුපිළිවෙල අනිවාර්යෙන් වැදගත් වෙනවා. combination එකකදී order does not matters. ඒ කියන්නේ combination එකකදී අපිට මේකේ order එක වැදගත් වෙන්නේ නැහැ. ඒක නිකම්ම data group එකකින් අපි තෝරගන්න selected items ටික තමයි combination එක කියලා කියන්නේ. එතකොට එහෙම අවස්ථාවකදී අපිට order එක වැදගත් වෙන්නේ නැහැ. නමුත් permutation එකේදී අනිවාර්යයෙන්ම order එක වැදගත්. එතකොට ඔයගොල්ලෝ ගාන කියවලා මේක permutation එකක්ද combination එකක්ද කියලා හොයාගන්න ඕනේ. තමන්ගේ මේ theory දැනුම ඕනේ. එතකොට ඔයාලා හිතන්න ඕනේ මේකෙන් මෙහෙම select කරගන්නවා කියලා කිව්වට මේකේ select කරගන්නකොට ඒකේ order එක වැදගත්ද? නැත්නම් order එක වැදගත් නැද්ද? ඒක අනුව තමයි මේක permutation එකක්ද combination එකක්ද කියලා තීරණය වෙන්නේ. උදාහරණයක් විදිහට දැන් මෙතන ABC ACB එහෙම කියලා තියෙනවා. එතකොට මෙතන තියෙන එකම items තුනක්. ඒ items තුනේ අනුපිළිවෙල තමයි වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි combination එකක් එද්දි එහෙම නෙවෙයි. එයාලගේ පිළිවෙලක් අපිට වැදගත් නැහැ. දැන් අපි මෙයා ABC කියලා හිතුවොත් මෙතන නිමල් කමල් අමල් කියලා හිතුවා කියන්නකෝ. එතකොට අපිට ඉස්සෙල්ලා නිමල්වද ඉස්සෙල්ලා කමල්වද ඉස්සෙල්ලා නිමල්වද කාවද ගන්න කියන එක වැදගත් නෑ. ඒ තුන් දෙනා එකක්. නිමල් කමල් අමල්ව ගත්තත්, අමල් වරන් නිමල් වරන් කමල්ව ගත්තත්, කාව ගත්තත් මේක එකක් විදිහට සලකන්න. හැබැයි මේක එහෙම නෙමෙයි. ABC ACB මෙතන ඉන්නේ එකම තුන් දෙනා. ඒ වුණාට එකම තුන් දෙනාව අරගෙන තියෙන අනුපිළිවෙල. මුලින්ම A අරන් ඊළඟට B අරන් ඊළඟට C අරන් ඊට පස්සේ මෙතනදී මුලින්ම B අරන් C අරන් A අරන් ඒ වගේ මේව අරගත්ත අනුපිළිවෙල වැදගත් වෙනවා. combination එකකදී එහෙම නෙමෙයි අනුපිළිවෙල අපිට වැදගත් නැහැ. ෆැක්ටෝරියල් එක නම් ඔයගොල්ලෝ හොයන්න දන්නවනේ. මේක මතක තියාගන්න බිඳුවේ ෆැක්ටෝරියල් එක හැමතිස්සෙම එකයි කියලා. සහ සාමාන්‍ය ගුණිතය බෙදීමක් වගේ නෙවෙයි. මේ ෆැක්ටෝරියල් බෙදනකොට මොන කරනකොට වෙනස්. හරි ඊළඟට permutations when the items are distinct. distinct කියලා කියන්නේ එකිනෙකට වෙනස්. දැන් මෙතන A B C D. එතකොට මෙතන තියෙන items ටික values ටික එකිනෙකට වෙනස්. A C D කියලා තිබුණොත් එතකොට ඒක not distinct. වෙනස් නැහැනේ මෙතන එකිනෙකට වෙනස් නිසා තමයි අපි මේක distinct කියලා කියන්නේ. එතකොට අපිට මෙතන කිව්වොත් how many different ways are they are of arranging all four letters A B C D in a line. line එකක මේ ටික arrange කරොත් අපිට arrange කරන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද කියලා අහනවා. එතකොට අපි දන්නවා අනිවාර්යෙන් මේ අහලා තියෙන permutation එකක් කියන්නේ මොකද මේ අනුපිළිවෙල වෙනස් කරලා සකස් කරගන්න පුළුවන් ආකාර ටික මේ අහන්නේ. එතකොට අපි බලනවා මේකේ ෆැක්ටෝරියල් එක අපි දැන් සූත්‍රය මතක තියාගන්න අනිවාර්යෙන් n ෆැක්ටෝරියල් තමයි permutation district item එකක් හදන්න නම් n ෆැක්ටෝරියල් එක තමයි ඕන වෙන්නේ. එතකොට මේක ආවේ කොහොමද කියලා බැලුවොත් අපිට දැන් ස්පේසස් 4ක් තියෙනවානේ. එතකොට අපි මුලින්ම බලනවා මේ පළවෙනි ස්පේස් එකට අපිට ෆිල් කරන්න පුළුවන් විදි කීයක් තියෙනවද කියලා. අපිට මේකට A දාන්නත් පුළුවන්, B දාන්නත් පුළුවන්, C දාන්නත් පුළුවන්, D දාන්නත් පුළුවන්. එහෙනම් මේ පළවෙනි ස්පේස් එකට අපිට letters 4ක් fill කරන්න පුළුවන්. ඒතර එක ස්පේස් එකට letters 4ක් දාන්න පුළුවන්. එහෙනම් අපි ඒක 4 ගුණ කිරීම කියලා ලියා ගන්නවා. මොකද ඊට පස්සේ මේ හැම එකක් එක්කම ඉතුරු ටිකක් එනවනේ. ඒක තමයි මේක ගුණිතයක් වෙන්නේ. මේ A ගත්තොත් ඒ එකත් එක්ක ඉතුරු ටිකක් මොන වෙනස් වෙවි යනවා. ඒ නිසා තමයි මේක ගුණිතයක් වෙන්නේ. ඊට අපි A දාන්න පුළුවන්, B දාන්න පුළුවන්, C දාන්න පුළුවන්, D දාන්න පුළුවන්. අපිට 4ක් මේක fill කරන්න පුළුවන්. අපි ඊළඟ ස්පේස් එකට ගියොත් අපිට මේ ස්පේස් එක fill කරන්න දැන් පුළුවන් ආකාර කීයක් තියෙන්නේ? 3යි. මොකද මෙයා A හරි මොකක් A B C හරි D හරි මොකකින් හරි fill වෙලා ඉන්නේ. එතකොට එයා අර ඉතුරු ටිකෙන් තමයි අපිට මෙයා fill කරන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතෙන්ට A දැම්මොත් B C D කියන option තුන විතරයි අපිට මෙයා fill කරන්න ඉතුරු වෙන්නේ.
මෙතෙන්ට C දැම්මොත් A B D කියන ඔප්ෂන් තුන විතරයි අපිට ඉතුරු වෙන්නේ. ඒකට මෙතන 3යි. ඒ වගේ මෙතෙන්ට යද්දි 2යි. මෙතෙන්ට යද්දි 1යි. අන්න ඒ විදිහට තමයි ෆැක්ටෝරියල් එක හැදෙන්නේ. ෆැක්ටෝරියල් එක කියන්නේ ෆැක්ටෝරියල් එකෙන් තමයි මේක හොයන්නේ කියන සමීකරණය එන්නේ. අන්න ඒ විදිහට තමයි. 4 3 කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1. ඒතර arrangements මෙයා ෆිල් කරන්න පුළුවන් විදි 4ක් තියෙනවා. මෙයා ෆිල් කරන්න පුළුවන් 3ක් තියෙනවා, 2ක් තියෙනවා, 1ක් තියෙනවා කියන විදිහට තමයි n ෆැක්ටෝරියල් එක අපිට හම්බ වෙන්නේ. හරිනේ. දැන් ස්පයිඩර්මෑන් කියන එක අපි දන්නවා මෙතන 1 2 3 ඔක්කොම 9ක් තියෙනවා. එහෙනම් 9 ෆැක්ටෝරියල් එක තමයි ෆැක්ටෝරියල් එකෙන් තමයි අපි මේකේ permutation එක හොයන්නේ. කියන්නේ arrangements කීයක් තියෙනවද කියලා හොයන්නේ. එතකොට ඊළඟ එකේ කියන්නේ මෙතන begin with SPI. අපි දන්නවා එහෙනම් පළවෙනි අකුරු තුන අනිවාර්යයෙන්ම SPI. එතකොට මෙතන ස්පේසස් 9ක් තිබුණොත් ස්පේසස් 9න් 1 2 3යි 3ක්ම පිරීලා ඉවරයි. 3ක්ම පිරීලා ඉවරයි. එහෙනම් තව තියෙන්නේ ස්පේසස් 6ක් පිරෙන්න. මේවා distinct නේ. එතකොට තව ස්පේසස් 6යි තියෙන්නේ. එතකොට එන්නේ 6 ෆැක්ටෝරියල් එක 7යි 720යි. මොකද එහෙම වෙන්නේ පළවෙනි තුනම පිරීලා තියෙනවා. ඒතර 9 ගුණ කිරීම 3 ගුණ කිරීම 9 ගුණ කිරීම 8 ගුණ කිරීම 7 ගුණ කිරීම 6 ගුණ කිරීම 5 ගුණ කිරීම 3 ගුණ කිරීම 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම ඔන්න ඔහොම දිගටම යනකොට අපි මෙතන ඉඳලානේ කවුන්ට් කරන්න ඕන. මොකද අපි දන්නවා මෙයාලගෙන් වැඩක් නැහැ. මෙයාලා ෆිල් වෙලා තියෙන්නේ. එතකොට ඊළඟ ස්පේස් එක පුරවන්න පුළුවන් අයිටම්ස් 6යි තියෙන්නේ. ඊළඟ ස්පේස් එක පුරවන්න පුළුවන් අයිටම්ස් 5යි තියෙන්නේ. ඒ වගේ එතකොට 6 ෆැක්ටෝරියල් එක තමයි මේකට උත්තරේ වෙන්න ඕන. ඊළඟට permutations when the items are not distinct. ඒ කියන්නේ මේක distinct නෑ. එකිනෙකට වෙනස් නෑ items ටික. identical items තියෙනවා. දැන් මේ ගැන එවරස්ට් කියලා තිබුණොත් E අකුරු 3ක් තියෙනවා. එතකොට E අකුරු identical. එතකොට අපි මේ E අකුරක් කොතෙන්ට හරි යෙදුනොත් අපි ඒක සලකන්නේ එකම E අකුරක් විදිහට. ඒ කියන්නේ හිතන්නකෝ අපි E1 E2 E3 කියලා නම්බර් කරගත්තොත් දැන් මෙතෙන්ට E1 ඇවිල්ලා මෙතෙන්ට E2 ගියොත් මෙතෙන්ට දැන් මෙතන E1 E2 කියලානේ කිව්වේ. හැබැයි මේ දෙක මාරු වුණා කියලා මේක new arrangement එකක් වෙන්නේ නැහැ. දැන් R අකුරයි E අකුරයි දෙක මාරු වුණොත් ඒක new arrangement එකක් කියලා අපි ගණන් කරාට මේ E අකුර දෙක ඒ දෙකම identical. එකම විදිහටනේ කියවෙන්නේ. එකම විදිහයිනේ. එතකොට මේ E අකුරු E1 E2 E3 කියන තැන් එයාලගේ ස්ථාන මාරු කරගත්තා කියලා මේ E කියන ස්පේස් එක තව E කෙනෙක්ගෙම රිප්ලේස් වුණා කියලා අපි ඒක new arrangement එකක් විදිහට use කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ෆැක්ටෝරියල් එක identical items වල ෆැක්ටෝරියල් එකෙන් බෙදන්නේ. ඒ වගේ identical items ගොඩක් තිබුණොත් අපි අනිවාර්යයෙන්ම ඒ හැම identical item එකකින්ම factorial එක බෙදන්න ඕන. දැන් මේ ගැන statistics කියලා තියෙදි S අකුරු 3ක් තියෙනවා, T අකුරු 3ක් තියෙනවා, I අකුරු 3ක් තියෙනවා. identical items 3ක් තියෙනවා. එතකොට අපි මේවා අනිවාර්යයෙන්ම සූත්‍රය ලියන්න. සූත්‍රය ලියලා මේ ඊට පස්සේ calculation එක කරන්න. එතකොට මේක මුළු ගණන numbers 10ක් තියෙනවා 10 factorial එක එක identical factorial වලින් බෙදෙන්න ඕනේ. එතකොට S 3ක් තියෙනවා 3 factorial, T 3ක් තියෙනවා 3 factorial, I අකුරු 2ක් තියෙනවා 2 factorial. Mississippi කියන එකත් එහෙමයි. I අකුරු 4ක් තියෙනවා, S අකුරු 4ක් තියෙනවා, P අකුරු 2ක් තියෙනවා. ඒ හැම එකකින්ම බෙදිලා තමයි අපි final එක answer එක ගන්නෙ. මොකද මේ S අකුර replace කරාටවත් මේ P අකුරු අනිත් P අකුරු එකක් P අකුරු replace කරාටවත් ඒක new arrangement එකක් විදිහට සලකන්නේ නැහැ අපි. ඊළඟට permutations of distinct items when the repetition are allowed.
මෙතනදී repetitions are allowed. ඒ කියන්නේ අපි අර කලින් කතා කරපු ඒවායි අපි එකම අකුර නැවත නැවත යදනවයි කියලා කිව්වේ නැහැ. හැබැයි මෙතනදී repetitions allowed කියනවා. ඒ කියන්නේ මේ A අකුරට මේ ඔක්කොම ටික fill කරන්න පුළුවන්. මේ B අකුරට මේ ඔක්කොම fill කරන්න පුළුවන්. A අකුරට මේකෙන් දෙකක් fill කරන්න පුළුවන්. එහෙම නැත්නම් තුනක් fill කරලා ඉන්න පුළුවන්. ඒ විදිහට නැවත නැවත repeat වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවකදී අපි ගන්නේ ඒ letters ගානයි ඊට පස්සේ spaces වල බලයයි. මොකද අපි දන්නවා මේ A අකුර පිරෙන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා. මෙතන මේ ස්පේස් එක පුරවන්න පුළුවන් A හරි B හරි C හරි D හරි වලින්. ඒ වගේම තමයි අපිට මෙන්න මේ second space එකට එනකොට අපි අර repetition allowed නැත්තම් මේ A අකුරෙන් ආපහු fill කරන්න බෑ. හැබැයි මේ දෙවෙනි space එකට එනකොට repetition allowed නම් අපිට මේ අකුරු හතරෙන් ඕන එකකින් ආපහු මෙයා replace කරන්න පුළුවන්. ඒතකොට මෙයා replace කරන්නත් ආකාර හතරක් තියෙනවා, මෙයාව replace කරන්නත් ආකාර හතරක් තියෙනවා, මෙයාව replace කරන්නත් ආකාර හතරක් තියෙනවා, මෙයාව replace කරන්නත් ආකාර හතරක් තියෙනවා. ඒ නිසා තමයි අපි බලයක් විදිහට අරගන්නේ. මේ තියෙන මේකේ හරි ඊට පස්සේ මේක කියන how many 5 digit odd numbers can be made with the digits 2 3 4 6 and 8 එතකොට අපිට දන්නවා මේක odd numbers odd number එකක් වෙන්න නම් අවසාන ඉලක්කම අනිවාර්යයෙන්ම 3 වෙන්න ඕන අනිවාර්යයෙන්ම 3 වෙන්න ඕන අවසාන ඉලක්ක එහෙනම් අපිට spaces තියෙන්නේ 1 2 3 4යි පළවෙනි මේ තුන මේක fill වෙලා already fill වෙලා තියෙන්නේ. මොකද ඉස්සරහා තියෙන spaces තුන තමයි fill කරන්න ඕනේ. එතකොට අපි දන්නවා මේකේ 4 ෆැක්ටෝරියල් එක තමයි ගන්න මොකද අපිට ස්පේසස් 4යි ෆිල් කරන්න තියෙන්නේ ඒ වගේම තුන අනිවාර්යයෙන්ම ඒක එතන ෆිල් වෙලා ඉවරයි. එතකොට 4 ෆැක්ටෝරියල් එක 24යි. මේ වගේ එකකදී මතක තියාගන්න මේ ස්පේස් ඉතුරු වෙලා තියෙන ස්පේසස් ගාන තමයි මේ බලයට එන්නේ. එතකොට අපිට නම්බර්ස් 5ක් දාන්න පුළුවන් ස්පේසස් 4කට. මතක තියාගන්න එක ස්පේසස් ගාන තමයි උඩට එන්නේ. එතකොට 5 4 වෙනි බලය 625යි. මේක පටල ගන්න එපා පැටලුවොත් උත්තරේ වරදිනවා. ඊළඟට permutations of r items from n items මෙන්න මේක තමයි ගොඩක් වෙලාවට මේ permutation එකක්ද combination එකක්ද කියලා අපිට හොයාගන්න බැරි අවස්ථාවක්. එතකොට අපි අනිවාර්යෙන් බලන්න ඕන අපිට order එක matters ද නැද්ද කියන එක. එහෙම බලලා තමයි අපිට මේක permutation එකක්ද combination එකක්ද කියලා හොයාගන්න ලේසි වෙන්නේ. එතකොට මේ අපිට දැන් කලින් කතා කරපු හැම එකේම මේ spaces ගානටනේ letters තිබුණේ. හැබැයි මෙතනදී අර මම කියන්නේ combination එකේදී අපි select කරනවා කියලා. ඒ වගේම මෙතන permutation එකේදීත් select කරගන්න වෙනවා අපිට. ඉතින් මෙතනදී කියනවා 7 letters A B C D F G වෙනකන් තියෙනවා. ඒකෙන් spaces 3යි තමයි fill කරන්න පුළුවන්. එතකොට spaces 3යි fill කරන්න පුළුවන් කියන්නේ 7ක් තියෙනවා හැබැයි. එතකොට අපිට 1 2 3 spaces 3 පළවෙනි එක 7 විදිහකට fill කරන්න පුළුවන්. දෙවෙනි එක 6 විදිහකට fill කරන්න පුළුවන්. තුන්වෙනි එක 5 විදිහකට fill කරන්න පුළුවන්.
එතකොට අපේ උත්තරය එන්නේ 7 ගුණ කිරීම 6 ගුණ කිරීම 5 210යි. හැබැයි අපිට මේක මේ හැමතිස්සෙම ওই විදිහටම හොයන්න කියන්නේ දැන් ගොඩාක් ලොකු මේ වගයක් තිබුණොත් අපිට ඔක හොයාගන්න අමාරුයිනේ. ඒ නිසා අපි මේක කැල්කියුලේෂන් කරන්න පුළුවන් ලේසි විදිහට ෆෝමියුලා එක හදා ගන්නවා. ෆෝමියුලා එක හදද්දී අපිට දැන් 7 ගුණ කිරීම 6 ගුණ කිරීම 5 කියන එක 7 ෆැක්ටෝරියල් කියලා ගන්න බෑනේ. හැබැයි අපිට ගන්න පුළුවන් 7 ෆැක්ටෝරියල් එක සම්පූර්ණයෙන්ම අරගෙන ඒකෙන් 4 ෆැක්ටෝරියල් එක අඩු කරොත් අපිට මේ 7 ගුණ කිරීම 6 ගුණ කිරීම 5 ඉතුරු වෙනවා. මේ ටික කැපිලා යනවානේ. අන්න ඒ නිසා අපි ගන්නවා n ෆැක්ටෝරියල් බෙදීම n වෙන r ෆැක්ටෝරියල්. එතකොට n කියලා කියන්නේ මුළු ගණන, r කියලා කියන්නේ කියන්නේ letters ගණන, r කියලා කියන්නේ අපිට තියෙන spaces ගණන. එතකොට n වල ෆැක්ටෝරියල් එක හොයාගන්න මුළු letters වල ෆැක්ටෝරියල් එක හොයාගෙන ඊට පස්සේ letters ගණනේ අපේ තියෙන spaces ගණන අඩු කරලා ඒකේ ෆැක්ටෝරියල් එක හොයාගන්න. මේ සමීකරණය මතක තියාගෙන ඉන්න. NPR කියලා ලියලා මේ සමීකරණයක් ලියලා ඊට පස්සේ කැල්කියුලේෂන් එක කරන්න. කලින් ගානේ දෙවෙනි කොටස කියන්නේ මේකද? repetitions allowed. මං කියවනේ ඉස්සෙල්ලා repetitions allowed කියපුවාම අපිට මේ අරකට මේ ඉලක්කම් වලින්ම fill කරන්න පුළුවන් නේ. මේකෙද repetitions allowed නැහැ. එතකොට මේකට දාන්න පුළුවන් දෙක දැම්මොත් ඉතුරු ටික දාන්න පුළුවන් මේක දාන්න පුළුවන් ඉතුරු සංඛ්‍යා වලින් විතරයි. හැබැයි මේ අවස්ථාවේදී මේ හැම එකක්ම දෙක මේ හැම එකෙම දෙක තියන්නත් පුළුවන් මේ හැම එකෙම හතර තියන්න පුළුවන්. ඒ වගේ මේ repetitions allowed එකේදී අපිට factorial එකකින් උත්තරේ හොයන්න බෑ. එතකොට අපි කරන්නේ අපේ spaces ගාන බලයක් විදිහට අරගෙන මේ අපිට තියෙන numbers ගාන තමයි අපේ ඉලක්ක සංඛ්‍යාව වෙන්නේ. ඒතර මම හොඳට හැමතිස්සෙම මේ වගේ ගානකදී හැමතිස්සෙම මතක තියාගන්න spaces තමයි බලය වෙන්නේ. අපිට කොච්චරක් මේ ඉඩ තියෙනවද කියන එක කියන්නේ මෙතන මේ 5 numbers can we put into 4 spaces. spaces ගාන තමයි හැමතිස්සෙම උඩට එන්නේ. බලය වෙන්නේ spaces ගාන. අපිට දාන්න ඒ spaces ගානට දාන්න පුළුවන් ඉලක්කම් ටික තමයි මේ යටට එන්නේ. සංඛ්‍යාව වෙන්නේ. එතකොට අර nr කියන එකම තමයි. ඒතර මුළු ඉලක්කම් ගණන හරි මුළු items ගණන හරි මේ n වෙනවා. r බලය වෙන්නේ spaces ගන්න. ඒක මතක තියාගන්න හැමදේසම උඩ තියෙන spaces කියලා. හරි නේද? ඊළඟට මේක කියනවා security code consists of 3 letters chosen from 6 letters. එතකොට A B C D E F කියන letters 6ක් තියෙනවා. දැන් අපි දන්නවා ඒ කියන්නේ n 6යි r කියන්නේ 3යි. එතකොට letters spaces තියෙන්නේ 3යි. හරිනේ. එතකොට repetition allowed නම් හරිම ලේසි අපි සමීකරණය දන්නවනේ NPR කියන සමීකරණය. එතකොට 6 factorial ඍණ 6 ඍණ 5 factorial උත්තරය හම්බ වෙනවා 12යි. එතකොට අපිට මේ තුන fill කරන්න පුළුවන් ඔක්කොම ආකාර 12ක් තියෙනවා. ඊළඟට repetition allowed නම් මේ හැම එකක්ම ආයෙ දාන්න පුළුවන් නම් අපේ සංඛ්‍යාව letters 6යි අපේ spaces 3යි 6 තුන්වෙනි බලය 216යි. හැමතිස්සෙම මතක තියාගන්න ස්පේස් එක තමයි උඩ තියෙන්නේ. යට තියෙන සංඛ්‍යාව. ඊළඟට කම්බිනේෂන් වලට යද්දී අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙච්චර ගානකින් මෙච්චරක් මේ සිලෙක්ට් කරගන්නවානේ. එතකොට අපේ n කියන්නේ අපේ මුළු items ගණන, r කියන්නේ සිලෙක්ට් කරගන්න මේ ගණන. මේ සමීකරණය ඉතින් කොහොම කිව්වත් සමීකරණ මතක තියාගන්න ඕනේ. 14කගෙන් 5 දෙනෙක් තෝරගන්න ඕනේ. එතකොට මේක බැලුමටම අපිට තේරෙනවා සමීකරණ මතක තියාගත්තොත් n කියන්නේ 14
R කියන්නේ 5. 5 දෙනෙක්නේ තෝරගන්න ඕනේ. ස්පේසස් 5ක්නේ තියෙන්නේ. මෙතන එන 6 ෆැක්ටෝරියල් බෙදීම 6 රින 3 තමයි ඈ. ස්පේසස් 3යිනේ තියෙන්නේ. sorry. ඒක ටයිපින් මිස්ටේක් එකක්. sorry මෙතනදී අනිවාර්යයෙන්ම මේ මෙතනදී අපි දන්නවා අපිට 14කකින් 5ක් තෝර ගන්න තියෙන්නේ. එතකොට n කියන්නේ 14යි r කියන්නේ 5යි. n කියන්නේ 14යි r කියන්නේ 5යි 2002යි. ඊළඟ අන්තිම ගානේදී Nisal has 11 different CDs of which 6 are pop music, 3 are jazz and 2 are classical. එතකොට මෙතනදී 6න් 3ක් තෝරගන්න ඕනේ. නෑ මෙතන 11ක් තියෙනවා. 11ක් තියෙනවා සේරම. එතකොට 6ක් pop, 3ක් jazz, 2ක් classical. එතකොට මේකේ එයා Nisal make a selection of 2 of pop music, 2 of jazz and 1 classical. එතකොට අපි දන්නවා මේ 6න් දෙකක් තමයි සිලෙක්ට් වෙන්නේ. මේ 3න් දෙකක් තමයි සිලෙක්ට් වෙන්නේ. මේ දෙකෙන් එකක් තමයි සිලෙක්ට් වෙන්නේ. එතකොට අපි අර කලින් අපේ n වෙන්නේ 6, r වෙන්නේ 2. මේකේ n වෙන්නේ 6, r වෙන්නේ 2, n වෙන්නේ n වෙන්නේ 3, r වෙන්නේ 2, n වෙන්නේ 2, r වෙන්නේ 1. ඒ විදිහටම මේක ගුණිතයක් විදිහට වෙන්නේ. මොකද සිලෙක්ෂන් එකේ එයා මේ පොප් ඕන එකක් එක්ක මේ ජෑස් ටික ආපහු වෙන්න පුළුවන්. ඒතර පළවෙනි පොප් එකත් එක්ක සේම් ජෑස් අගේන්ස් ක්ලාසිකල්ස් හරි ජෑස් හරි තිබුණු ටික දැන් J1 C1 කියලා හිතන්නකො. මේ P1 කියලා හිතුවොත් P1 P2 P3 P5 එහෙම කියලා අපි 6 වෙනකන් ගත්තොත් මේ P1 එකත් එක්ක මේ J1 C1 ආවා කියලා හිතන්නකො. ඊට පස්සේ P2 එකත් එක්ක J1 C1 එන්න පුළුවන්. ඒ නිසා තමයි මේක ගුණිතයක් විදිහට ගන්නෙ. එතකොට හරිම ලේසි 6න් 2යි 3න් 2යි 2න් 1යි සමීකරණයට දැම්මා උත්තරේ ගත්තා. මම නිකන් සටහනක් දැම්මේ ඔයාලට ලේසි වෙන්න මේ permutation combination වගේ ගානකදී ඉස්සෙල්ලම බලන්න මේක permutation එකක්ද combination එකක්ද. අපිට order එක matters ද order එක matters නැද්ද? order එක matters නම් අනිවාර්යෙන් permutation එකක්. ඊට පස්සේ බලන්න මේ සමීකරණ හයෙන් පිට ගණන් කොහොමද දෙන්නේ නැහනේ. එතකොට distinct එකක්ද මේකේ තියෙන මේ අවයව එකිනෙකට වෙනස්ද? නැත්තම් මේ එකම මේ item එක ආයෙ එදිලා තියෙනවද? එහෙම කියලා බලලා repetition allowed නම් මේ සමීකරණය, selection එකක් නම් මේ සමීකරණය, distinct නෙවෙයි නම් මේ සමීකරණය, combination එකක් නම් මේක. ඔයිට මේ සර් දැන් උගන්වලා තියෙන ඒවායින් පිටට කොහොමවත් වෙන්නේ නැහැ. හරි නේද? මම බාරගත්ත 3 ඉවරයි. ප්‍රශ්න තියෙනවද? ඉවර කරමුද?
මේ අහලා තියෙනවා frequency distribution එකක median එක හොයන්න આવොත්. ඉතින් ඒත් අර විදිහම තමයි frequencies වලින් කියන්නේ මේක මෙච්චරක් එදිලා තියෙනවා කියලානේ. එතකොට ඔයා median value එක දැන් හොයාගන්න මේ median value එක හොයාගත්තම 5 ආවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ එතකොට අර frequencies ටික එකතු කරගෙන යද්දි 5 තියෙන්නේ කොතනද කියලා බලලා එතන value එක තමයි median එකේ median එක එකට එන්නේ එතන value එක තමයි. frequencies ටික එකතු කරගෙන යනකොට ඔයාගේ මේ හොයපු value එකක් මොකක් හරි position එකක් හොයාගත්තනේ. position එක එන frequency එකට තියෙන value එක තමයි එතකොට median එක වෙන්නේ. හරිනේ වෙන ප්‍රශ්න නෑ නේද? හරි වෙන ප්‍රශ්න නැත්තම් නවත්තමු මෙතනින්.